නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. මහාමිුණා මහා විහාරයේ වැඩ සිටින විජයශ්‍රී ජයශ්‍රී මහා බෝරජාණන් වහන්සේට පරිවාර ආනන්ද බෝධීන් වහන්සේලාට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසෙත් සම්බුදු සිතක අසරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ බෝධිය අසල අම්බලන්වත්ත කහවත්ත යන ලිපිනේ පදිංචි අජිත් උපාලි විජේසිංහ, ආර්ය මහේෂා සුභාෂිනී සහ කොරියාවේ සේවයේ නියුතු දුමින්ද කරුණාරත්න කියන පින්වත් පිරිස එක රාශී වෙලා තමයි අද මේ ධර්ම දානමය උදාාර පින්කම සිද්ධ කරගන්නේ. අද දවසෙත් පින්වත්නි, ඔබට ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ දසබල ඥානය වන සබ්බත්තගාමිනීම් පටිපදං යථාභූතං පජානාති කියන උතුම් දසබල ඥානයෙන් සර්වඥයන් වහන්සේගේ සර්වඥ නිතට පේන පින්වත්නි තව ආශ්චර්ය ප්‍රතිපදාවක්. කුමක්ද? මේ සත්වයේ සිතේ පවතින කෙලෙස් දුරු කරවන විමුක්තියට පත් කරවන ප්‍රතිපදා පහක් දකින්න පින්වත්නි, ආශ්චර්යයි. ඒ නිසා ඔබේ ජීවිතේට හරිය වැදගත් මේ දේශනා කීපය භාග්‍යතුන් දේශනා කළා. පින්වත්නි, පංචමානි භික්ඛවේ විමුක්තායතනානි යත්ත භික්ඛුනෝ අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ අවිමුත්තම් වා චිත්තම් විමුච්ඡති අපරික්ඛීනම් වා ආසවා පරික්ඛීඛයන් ගච්ඡanti අනුප්පත්තං වා අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති කතමානි පංච. මහණෙනි, යම් තැනක කෙලෙස් තවන වීරිය ඇති දහමට දිවි පුදා ධර්මයේ හැසිරෙන අප්‍රමාදී වූ භික්ෂුවගේ නිදහස් නොවුණු සිත, ඉතින් රාගයෙන් දේශයෙන් මෝහෙන් නිදහස් නොවුණු සිත නිදහස් වීම පිණිස, ඒ වගේම ආශ්‍රවයන්ගෙන් ඡය නොවුණු සිත මේ සසරට ගෙනියන ස්වභාවය කරන්නේ පින්වත්නි ආශ්‍රව විසින්. අන්නේ ආශ්‍රවයන් ඡය වී යද්ද නොපැමිණි අනුත්තර යෝගක්ඛේම නම් වූ අරහත්ත්වයට පැමිණෙන්නේද ඒ දුකින් නිදහස් වීමට ඇති ආයතන පහක් කියන වචනේ පාවිච්චි කරන පින්වත්නි. අපිට සාමාන්‍ය තියෙනවනේ ආයතන 6ක් තියෙනවනේ. ඒවා සසරට ගෙනියන්න හේතු වෙන ඒවට කියනවා ඒ ආයතන. ඇස නම් වූ ආයතනේ සසරට ගෙනියන වැඩපිළිවෙල හදලා දෙන නිසා ඒක ආයතනයක්. කන නම් වූ ආයතනේ සසරට ගෙනියන වැඩපිළිවෙල හදලා දෙනවා පින්වත්නි. නාසය නම් වූ ආයතනෙන්, දිව නම් වූ ආයතනෙන්, කය නම් වූ ආයතනෙන්, මනස නම් වූ ආයතනෙන් සසරට ගෙනියන වැඩපිළිවෙල නිර්මාණය කරලා දෙනවා, සකස් කරලා දෙන්න අනුග්‍රහ කරනවා පින්වත්නි. ආයතන 6 සසරට ගෙනියන්න තමන්ගේ චිත්තසංතානී කෙලෙස් ගඟක් ගලන ආයතන දකින සතාගතයන් වහන්සේම ඒ හිත ඇතුළෙම ඒ කෙලෙස් දුරු කරවන ආයතන පහක දකින්න පින්වත්නි, ආශ්චර්යයි. භාග්‍යතුන් දේශනා කරන පළවෙනි කාරණේ විදිහට පින්වත්නි හොඳට අහගන්න ධර්ම ශ්‍රවණයේ තියෙන ආශ්චර්යය.
හරිම මේ උදාර පින්කමක් ඔබ රැස් කරන බව ඔබටම තේරෙයි මේ කරුණ අහනකොට පින්වත්නි. ඉද බික්කවේ බික්කුණෝ සත්තා ධම්මං දේසේති අඤ්ඤතරෝ ගරුට්ටානියෝ සබ්‍රක්‍මචාරී. ඔන්න කෙනෙක් ඉන්නවා කියනවා ඒක ශාස්ත්‍රුන් වහන්සේගෙන් ධර්මය අහනවා. තමන් නැත්තම් ගෞරව කරන ගුරු තැන්හිලා සලකන කෙනෙක්ගෙන් ධර්මය අහනවා. මොකද වෙන්නේ එතකොට ධර්මය අහද්දී? තථා තථාසෝ තස්මින් ධම්මේ ඔය විදියට යතා යතා භික්කවේ තස්ස භික්ඛුනෝ සත්තා ධම්මං දේසීති අඤ්ඤතරෝවා ගරුට්ටානියෝ සබ්‍රහ්මචාරී. ඔය විදිහට ශාස්ත්‍රුන් වහන්සේ අර තමන් ගරු කරන ගුරු තැන්හිලා සලකන යම් සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක්ගේ ධර්ම දේශනාවන් අහගෙන ඉන්නවා කියනවා. තථා තථාසෝ තස්මින් ධම්මේ අත්ථ පටිසංවේදීච හෝති ධම්ම පටිසංවේදීච. මොකද වෙන්නේ? මේ ධර්මය අහනකොට මේ ධර්මයන්ගේ අර්ථ හිතට සංවේදී වෙනවා කියනවා. මේ ධර්මයන්ගේ අර්ථ මොකද වෙන්නේ? හිතට සංවේදී වෙනවා. ඒ වගේ මේ දේශනා කරන දහම් පරියාය හිතට සංවේදී වෙනවා කියනවා. සංවේදී වෙනවද නැද්ද කියලා දකින්න පුළුවන් ක්‍රමය වෙන්නේ මේක. කොහොමද? තස්ස අත්ථ පටිසංවේදිනෝ ධම්ම පටිසංවේදිනෝ පාමුජ්ජං ජායති. අර්ථයන් ධර්මයෙන් විස්තර කළ දෙන අර්ථයන් තමන්ගේ හිත සංවේදී කරවනව නම් ඒ වගේ මේ ධර්මයන් තමන්ගේ හිතට සංවේදී නම් මොකද වෙන්නේ? අන්න ප්‍රීතියක් උපදිනවා කියලා කියනවා. ප්‍රමෝදය උපදිනවා කියනවා. පමුදිසස්ත පීති ජායති. ප්‍රමෝදිත බවත් එක්ක මොකද වෙන්නේ? ප්‍රීතිය උපදින පටන් ගන්නවා කියනවා. පීති මනස්ස කායෝ පස්සම්බති. ප්‍රීතිමත් මනස වැඩෙනකොට පින්වත්නි කය සැහැල්ලු වෙනවා කියනවා. පස්සද්ද කායෝ සුඛං වේදේති. කය සැහැල්ලු වෙනකොට මොකද වෙන්නේ? ඕන් සැපයක් ඇති වෙන පටන් ගන්නවා කියනවා. සුඛං වේදේති. සැපේ ඇති වෙන පටන් ගන්නවා කියනවා. සුඛිනෝ චිත්තං සමාධියති. මොකද වෙන්නේ? ඒතකොට සැපවත් වෙනකොට අන්න හිත සමාධිමත් වෙනවා කියනවා. ඉදම් භික්කවේ පඨමං විමුක්තායතනං. පින්වත් මහන්නේ ඕක පළවෙනි හිත ඇතුලේ තියෙන රාගය, ද්වේෂය, මෝහය දුරු කරන විමුක්තායතනයක් කියනවා. හැබැයි මේ ධර්ම ශ්‍රවණය කරද්දී කාලයක් එතකොට මේක එකපාරට වෙන්නේ නැහැ පින්වත්නි. හිතන්න එක මේ වගේ. ඔන්න ඔබ කෙනෙක් එක දවසක් මේ කවදාවත් නොගිය නගරයක්, රටක් හරි ප්‍රදේශයක් බලන්න යනවා. හැබැයි වාහනෙන් ගිහිල්ලා අපි මෙහෙම හරවගෙන එනවා බලාගෙන. ඒතර කවුරු හරි කෙනෙක් එහෙම ඒ ගියපු මාවතේ තිබිච්ච යම් දේවල් ඔබට සිහි කරනකොට ඔබට ඒ ටික සමහර දේවල් සිහි වෙන්නේ නැහැ. අන්න ඒ කියන්නේ සංවේදී වෙන්නේ නැහැ කියන එකයි. ඔබට මේ දේවල් සමහර තැන්වල සංවේදී වෙනවා. මේ අත්ථ පටිසංවේදී ධම්ම පටිසංවේදී කියන කාරණේ මම ඔබට විග්‍රහ කරන්නයි මම මේ කිව්වේ. ආන්නේ වගේ තමයි පින්වත්නි. ඔබට අපි පටිච්චසමුප්පාද ගැන විස්තර කරනවා. පංච උපාදානස්කන්ධ ගැන විස්තර කරනවා. ඒතර අවිද්‍යාව ගැන කතා කරද්දී තමන්ගේ මනසේ තියෙන අවිද්‍යාව නම් වූ ස්වභාවය තමන්ට සංවේදී වෙන්න ඕන. හිතේ තියෙන මේ ස්වභාවය තමයි මේ අවිද්‍යාව කියන්නේ. සංස්කාර ගැන විස්තර කළ දෙනකොට ඔබට ඔබේ ජීවිතයේ තුල තියෙන කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර ටික සංවේදී වෙන්න ඕන. අන්න එකට කියනවා අත්ථපටි සංවේදී, ධම්මපටි සංවේදී කියලා. එහෙම වෙන්නේ නැත්තම් මොකද වෙන්නේ පින්වත්නි? ප්‍රමෝදය ඇති වෙන්නේ. ප්‍රමෝදය ඇති වෙන්නේ. දැන් අපිට උනත් එහෙමනේ. දැන් අර ඒ ගමනේ සිද්ධියේදී යම් දේවල් විස්තර කරනකොට එතකොට ඒක මතක් වෙනවනම් ඔන්න හරි හිතට සතුට වෙයි. මතක් වෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? කල්පනා කර ඉන්න. අද ගොඩක් අය ධර්ම ශ්‍රවණයත් ඕන් ඔය වගේ තමයි. බණ අහනවා කල්පනා කර මොකද්ද කිව්වේ. නමුත් ප්‍රඥාව වැඩිච්ච කෙනාට නම් මොකද වෙන්න ඕන? ඒ කියද්දී ඒ දේ අර්ථය හිතට සංවේදී වෙද්දිම හිත ප්‍රමෝදයටපත් වෙනවා. ඒ වගේම තමයි ඒකේ ධර්මයේ සංවේදී වෙද්දිම ප්‍රමෝදයටපත් වෙනවා. මේ ශ්‍රද්ධාව ගැන කියලා දෙනවා. කියලා දෙද්දී ශ්‍රද්ධාව නම් වූ ස්වභාවය තමන්ගේ හිතේ ඇත්තටම ඇති වෙලා නැත්තම්
කොච්චර කිව්වත් ඒ කියන එක සංවේදී වෙන්නේ. අහලා අන්තිමට අහනවා කොහොමද ශ්‍රද්ධාව දියුණු කරන්නේ? කොහොමද ශ්‍රද්ධාව දියුණු කරන්නේ? පින්වත් මේවා දැන් ඒකනේ සතිය කියන එක යම් කිසි කෙනෙකුගේ හිතේ වැඩිලා නැත්නම් පින්වත් සතිය ගැන කියන එක සංවේදී වෙන්නේ. ධම්මවිජේ විරිය පීති පස්සද්ධි කියන අපි කොච්චර කතා කළත් ඒව තමන්ගේ හිතට සංවේදී වෙන්න නම් තමන්ගේ හිතේ යම් ප්‍රමාණයක වැඩිමක් තියෙන්න ඕන. මේ ධර්මයේ ආශ්චර්යයක් තියෙනවා පින්වත්නි. කාලයක් මේ ධර්මي පුරුදු කරනකොට ඔය කියන සෑම දෙයක්ම සංවේදී වෙනවා. ඒ සංවේදී වෙනකොට වෙන්නේ ප්‍රමෝදය ඇති වෙනවා. අමුතු සතුටක් උපදින්න පටන් ගන්නවා. ඒ අමුතු සතුට වැඩි වැඩි යනකොට මොකද වෙන්නේ පින්වත්නි? හිතේ ප්‍රීතිය ඇති වෙනවා. අන්න ඒවත් එක තමයි බාහිර ලෝකෙට තමන්ගේ මනස ගලන්නේ නැහැ එතකොට. තමන්ගේ මේ ධර්ම ශ්‍රවණයටම ඇටෙන්ෂන් එක හොඳට අවධානය බලවත් වෙන්න පටන් ගන්න යන්නේ ප්‍රීතියත් එක්ක. කුමක් නිසාද? ඒ ප්‍රීතියත් එක්ක පින්වත්නි කය සැහැල්ලු වෙනවා. කය සැහැල්ලුනකොට මොකද වෙන්නේ? කය සැහැල්ලු වෙනකොට පින්වත්නි සැපයක් ඇති වෙන පටන් ගන්නවා. සැපේ ඇති වෙනකොට මොකද වෙන්නේ? අන සැපේ ඇති වෙනකොට සැහැල්ලු සැපේ ඇති වෙනකොට එයාට කය හරියට මෙහාට ඒ ඇඹරෙන්න පැද්දෙනේ ඔක්කොම නතර වෙලා යන ඉතින් තමයි පින්වත්නි. ඊට පස්සේ මොකද වෙන්නේ? සමාධිමත් වෙනවා. ඔන්න ඔය ටික ඇති කරගෙන අපි බණ අහන්න පුරුදු වෙනකොට ඒක විමුක්ත ආයතනයක්. ඒකට කියන දැන් ඇස නැමැති ආයතන විස්තර කරද්දී පින්වත්නි අපිට දැන් ගොඩක් කරුණු කියන්න වෙලාව මදි අපිට මොකද මේක ලස්සන දහම් කරුණක් මෙතන ඉස්මතු කරන් තියෙනවා මට. දැන් ඇස නැමැති ආයතන ගැන කතා කරද්දී භාග්‍යතුන් දේශනා කරන්නේ ඇහැ රූපයි විඥාන එකතු වෙලා තියෙනවා නම් ඇසට මානසිකාරයේ යොමු වෙලා තියෙනවා නම් ඇසේ ස්පර්ශයෙන් විඳීම තියෙනවා නම් හඳුනා ගැනීම තියෙනවා නම් චේතනාව තියෙනවා නම් ඒ කරුණු ටිකම තියෙනවා නම් කියන ඇස නැමැති ආයතනේ විතර තියෙනවා කියලා අපි කතා කරනවා. සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපෙත් තියෙනවා නම් අපි ඇස නැමැති ආයතනේ කතා කරනවා. එහෙනම් මේ හිතේ රාග දේශ මොහ දුරු කරන ආයතනයක් ගැන කතා කරනවා ධර්ම ශ්‍රවණය. මේ ධර්ම ශ්‍රවණයත් එක්ක මේ ටික තමයි හිතේ වැඩෙන්න ඕන කුමක්ද? එතකොට ධර්මස අපි හොඳට කන්‍යමාගෙන අපි බණ අහනකොට පින්වත්නි මොකද්ද වෙන්නේ? අපි ඇටෙන්ෂන් එක හොඳට පිහිනනකොට අවධානය පිහිනනකොට ඒ ධර්මයේ අර්ථ සංවේදී වෙලා ඒ වගේම තමයි දහම් කියන පරියාය සංවේදී වෙලා හිතට ප්‍රමෝදය ඇති වෙලා ප්‍රීතිය ඇති වෙලා කය සැහැල්ලු වෙලා සැපවත් වෙලා සමාධිමත් වෙනවා. අන්න එතකොට විමුක්තියට පත්වන ආයතනයක් නිර්මාණය වෙනවා. ඒකට මොකද කියන්නේ? විමුක්තියට පත් කරන ආයතනයක් ඒක. කල්පනා කරලා බලන්න පින්වත්නි පංචවග්ගීය භික්ෂුන් වහන්සේලා සර්වඥයන් වහන්සේගේ ඉදිරියේ ඉඳගෙන ධම්සප් පැවතුම් සූත්‍රය හද්දී මේ කියන ආයතනය ඒ උත්තමයන් වහන්සේගේ චිත්තසංතානෙ සකස් වුණා පින්වත්නි. හරි පුදුමයි ඒක. ඒ වගේම තමයි අනාත්ම ලක්ෂණ සූත්‍රය දේශනා කරනකොට ඒ උත්තමයන් වහන්සේගේ මේ ආයතනය සකස් වුණා පින්වත්නි. ඒ ආයතන පිහිටියා. එතකොට ඔබට තව ලස්සන කරුණක් මට මුණ ගැහුණ පින්වත් මේ අනීවරණ කියන සූත්‍රයේ යස්මින් භික්කවේ සමයේ අරිය ශාවකෝ අට්ඨීකත්වා මානසිකත්වා සබ්බචේතසෝ සමන්නාහරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති. යම් කිසි කෙනෙක් පින්වත් මහන්නේ යම් කිසි ආරි ශ්‍රාවකේ මනාකොට කන් යොමු කරගෙන අවධානය හොඳට යොමු කරගෙන මානසිකත්වා මෙනෙහි කරමින් සබ්බචේතසෝ සමන්නාහරිත්වා සම්පූර්ණ මුළු හිතම යොමු කරගෙන ඕහිතසෝතෝ කන් යොමාගෙන ධම්මං සුනාති බණ අහනවා කියනවා. ඒතකොට මොකද වෙන්නේ? පංච නීවරණස්ස තස්මින් සමීන හොಂತಿ. අන්න කාමච්ඡන්දේ වෙලා හිතේ හටගන්නේ නැහැ කියනවා. ව්‍යාපාදේ වෙලා හිතේ හටගන්නේ නැහැ කියනවා. තීන මිද්දේ හටගන්නේ නැහැ කියනවා. උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ පහ උපදින්නේ ඒ විදිහට බණ අහනවා. ඒ විදිහට බණ අහද්දී මේක වෙන්න ඕන. එහෙම වෙන්නේ නැත්තම් මොකද කරන්න ඕන? ඒ කියන්නේ තාම තමන්ගේ හිත එතෙන්ටවත් වැඩිලා මදි. තව තව එක පුරුදු කරන්න ඕන. නැවත නැවත පුරුදු කරන්න ඕන. බහුල කරන්න ඕන. යානාවක් කරන්න ඕන. කරද්දී මොකද වෙන්නේ පින්වත්නි? අන්න තමන්ගේ ඇටෙන්ෂන් එක හොඳට පිහිටන්න පටන් අවධානය පිහිටන්න පටන් ගන්නවා. ඒතර නීවරණ සංසිඳෙන්න පටන් ගන්නවා.
සත්ත බොජ්ජංග තස්මින් සමේ භාවනා පරිපූර්ණං ගච්ඡanti. එතකොට මොකද වෙන්නේ? සතක් වූ බොජ්ජංග ධර්මයන් භාවනා වශයෙන් අන්න වැඩි යනවා කියනවා. ඒතර බලන්න බණ අහනකොට ඉන්න මේ සත්ත බොජ්ජංග තමයි වැඩි යන්නේ පින්වත්නි. ඒතර කෙනෙක් හිතන පුළුවන් ඒතර මේ ධර්ම ශ්‍රවණයේදී නම් මාර්ගඵල අවබෝධ කරේ කොහොමද කියලා සිදුවෙන්නේ මේ ක්‍රමයට. ඉතින් යම් කිසි කෙනෙක්ගේ බණ අහනකොට පින්වත්නි හිතේ එකඟ බවක් ඇති වුනේ නැත්නම් ඒ කෙනාගේ හිතේ තියෙන අඩුවක් මිසක ඒක ධර්මීය අඩුවක් නෙමෙයි පින්වත්නි. දැන් ධම්සප්පවතුන් සූත්‍රයේ ශ්‍රවණය කරද්දී මේ ක්‍රමයේ තමයි මේ විමුක්තායතන ඉපදුනා ඒ උත්තමයන් වහන්සේලාගේ. මොකද සසරේ පිරූයම් ගුණයක් තිබුණා. ඒ ගුණයට මේක එකතු වෙනකොට විමුක්තායතන උපදිනවා පින්වත්නි. දැන් ඒ වගේනේ සමහර බලන්න දැන් ඔබ මේ ලෝක සමහර අයට සසරේ පිරූ පිනක් තියෙන නිසා ඇසනම් වූ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන පහ ලැබෙන්නේ. හය ලැබෙන්නේ. නමුත් සමහර අයට ඇසනම් වූ ආයතන නැහෙනි උපදින්නෙම. කනනම් වූ ආයතන නැහෙනි. ඒක පුදුම විදියක් නෙමෙයි එතකොට. නාසය නම් වූ ආයතන සමේ ඒතකොට බලන්න ඇස නම් වූ ආයතන කන නම් වූ ආයතන සමහර අය වැඩ කරන්නේ නැහැ. එහෙනම් එසේ වේ නම් එහෙනම් මේ කියන විමුක්ත ආයතනෙ උපදින්නත් පින්වත්නි යම් පිනක් තියෙන්න ඕන. ඉතින් ඒ නිසා මම කල්පනා කළා පින්වත්නි ඔබට මේ අනාත්ම ලක්ෂණ සූත්‍රය නම් වූ මේ දේශනාව ශ්‍රවණය කරද්දී ඒ උත්තමයන් වහන්සේලාගේ හිත්වල විමුක්ත ආයතනෙ උපදමින් සියලු ආශ්‍රවයන්ගෙන් නිදහස් වුණු මේ සුන්දර දේශනාව ඔබට කියලා දෙන්න කියලා. පින්වත්නි එතකොට ඔබට මම මේ පංචවග්ගීය අනාත්ම ලක්ෂණ සූත්‍රයේ පංචවග්ගීය භික්ෂුන් වහන්සේලා ආරම්භය අපගේ භාග්‍යතුන් දේශනා කරපු දේශනාව තමයි ඔබට මම මේ මොහොතේ ඉඳලා පොඩි වෙලාවක් තුල කියලා දෙන්න මහන්සි ගන්නෙ. එතකොට ඔබ මේ මුල් කතාව දන්නවනේ මම ඒ කතාව කියන්න යන්නේ. බුදුරජාණන් වහන්සේ දැන් මුලින්ම දේශනා පටන් ගන්නෙ රූපම් භික්කවේ අනත්තා. රූපංච හිදම් භික්කවේ අත්තා අබවිස්ස නයිදං රූපං ආබාදාය සංවත්තේය. බුදුරජාණන් දේශනා කළ පින්වත් මහණනි මේ රූපය අනාත්මයි. පින්වත් මහණනි මේ රූපය ආත්ම වූවා නම් නයිදං රූපං ආබාදාය සංවත්තේය. පින්වත් මහණනි මේ රූපය ආබාධ පිණිස පවතින්නේ නැත. ලබ්බේතච රූපේ මෙසේ වේවා කියලා ගන්න පුළුවන් කියන එතකොට. ඒවම් මේ රූපං හෝතු මේ විදිය වෙන්න එපා. ඒවම් මේ රූපං මා අහෝසීති. රූපය මෙසේ වේවා රූපය මෙසේ නොවේවා කියලා පින්වත් මහණනි ලබන්න පුළුවන් කියනවා. යස්මාචකෝ භික්කවේ රූපං අනත්තා. නමුත් පින්වත් මහණනි රූපය අනාත්මයි කියනවා. තස්මා රූපං ආබාදාය සංවත්තති. ඒ නිසා මොකද වෙන්නේ? රූපේ ආබාධ පිණිස පවතිනවා කියන නචලබ්බති රූපේ පිළිබඳ මෙහිම ලබන්න බෑ කියනවා. රූපේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ලබන්න බෑ කියනවා. ඒ කියන්නේ මේකයි පින්වත්නි. දැන් ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔබේ තමන්ගේ ශරීරය. දැන් මෙතන රූපය කියලා කියන්නේ පින්වත්නි තමන්ගේ ශරීරය. තමන්ගේ ශරීරයේ බලන්න කෙස් ඉදෙනවා. හම රැලි වැටෙනවා. දත් හැලෙනවා. ඒ වගේම අපේ පඨවි ධාතුව වෙනස් වෙනවා විවිධාකාරයෙන්. ආපෝ ධාතුව වෙනස් වෙනවා. තේජෝ ධාතුව වෙනස් වෙනවා. වායෝ ධාතුව වෙනස් වෙනවා. මේ විටින් විට වෙනස් වෙනවා. ඒතර බලන්න අපිට පුළුවන් ද පඨවි ධාතුව වෙනස් වෙන්න එපා කියලා නවත්තන්න පුළුවන්ද? නවත්තන්න බෑ. එහෙනම් මොකද වෙන්නේ? පඨවි ධාතුව තමන්ගේ වසඟේ තොරයි. අනාත්මයි කියලා කියන්නේ ඒකට. තමන්ගේ ආපෝ ධාතුව පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ආපෝ ධාතුව තමයි බලන්න අපිට ආහාර පාන අරගෙන අපි සමහරලාට එකපාරට ඔන්න මූත්‍රා කරන්න යනවා. වැසිකිලි කරන්න යනවා. කැසිකිලි කරන්න යනවා. ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ? වෙනස් වෙලා. සමහර අසනීප වුණාට පස්සේ සොටු දියර ගන්නවා. දහඩිය ගලනවා. සමහරලාට නෑ. එහෙම වෙන්න එපා කියලා පතල අපිට නවත්තලා තියන්න පුළුවන් දෙයක් පින්වත්නි. නවත්තන්න බෑ. කෙස් සිදෙන එක නවත්තන්න පුළුවන්ද? නවත්තන්න බෑ. හම රැලි වැටෙන එක නවත්තන්න පුළුවන්ද පින්වත්නි? නවත්තන්න බෑ. දත් දිරණ එක නවත්තන්න පුළුවන්ද? මෙහෙම වෙන්න එපා කියලා නවත්තන්න බෑ. එහෙනම් මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ලබන්න බැරි නිසා අන්න කියන කොහොමද? රූපම් භික්කවේ අනත්තා. ඒ ස්වභාවයට තමයි කියන්නේ කොහොමද? අනාත්මය කියලා කියන ওই ස්වභාවයට පින්වත්නි.
තමන්ගේ වසඟයෙන් තොරයි. කුමක් නිසාද? සතර මහා ධාතු හතර පවතින හේතුවක් නිසා පින්වත්නි. සතර මහා ධාතු හතර පවතින්නේ හේතු නිසා. ආහාර ප්‍රත්‍යයෙන් පවතින. එතකොට මේ ආයුෂයි උණුසුමයි මේ විඥානය ටිකත් බලපානවා අපේ සතර මහා ධාතු හතර පැවැත්මට. හදිසියෙන් යම් කිසි දවසක මේ ශරීරයෙන් ආයුෂ අවසන් වුණොත්, උණුසුම නැති වුණොත්, විඥානි චුත වුණොත් පඨවි ධාතුව කුමක්ද වෙන්නේ පින්වත්නි? මේ මොහොතේ ඉඳලා ටික ටික ඡය වෙවි යනවා. ආපෝ ධාතුවට මොකද වෙන්නේ? ගලගලා යනවා. තේජෝ ධාතුවට මොකද වෙන්නේ? මේ ශරීරයෙන් අයින් වෙනවා. මේ වගේම තමයි වායෝ ධාතුවට මොකද වෙන්නේ? මේ ශරීරයෙන් පිට වෙනවා. එවන් වූ ශරීරයකින් යුතු රූපයක් තමයි පින්වත්නි මේ ආත්මයි කියලා අපි හිතාගෙන ඉන්නේ. එන තමන්ගේ වසඟයෙන් තොරයි. මේක නැවත සිහි කරවන්න ඕන. දැන් බලන්න මේ කරුණ පංචවග්ගීය භික්ෂුන් වහන්සේලා දේශනා කරද්දී පින්වත්නි තමන්ගේ හිතට ඒ අර්ථය සංවේදී වුණා. ඒ දහම් පරයය සංවේදී වුණා. හිත ප්‍රමෝදයටපත් වුණා. ප්‍රීතිය ඉපදුනා. සිත කය සැහැල්ලුණා. සමාධිමත් වුණා. දැන් අහන් ඉන්නේ මොන සිතින්ද? සමාධිමත් සිතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන දේශනා පරයයට රූපේ ගැන කියලා දෙද්දී තමන්ගේ රූපෙට අවධානය යොමු කරනවා. එහෙමයි තියෙන්නේ. විදීම ගැන කියලා දෙද්දී තමන්ගේ සමන් විඳින සැප, තමන් විඳින දුක, තමන් විඳින උපේක්ෂාවට අවධානය යොමු කරගන්නවා. ඒතකොට සංවේදී වෙනවා ඒවා. සංඥාව ගැන කියලා දෙද්දී ඇහෙන් හඳුන ගන්න දේවල්, කනින් නාසයෙන් දිවෙන් කයින් මනසෙන් හඳුන ගන්න දේවල් සංවේදී කරගන්නවා. අවධානය යොමු කරනවා. ඒ වගේම තමයි සංස්කාර ගැන කතා කරනකොට තමන්ගේ හිතේ උපදින රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු පිළිබඳ ඇති වෙන සිතිවිලි පිළිබඳ අරමුණු කරගන්නවා. අවධානය යොමු කරනවා. විඥානය ගැන කියලා දෙනකොට තමන් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් මනසින් දැනගන්න දේවල් වලට අවධානය යොමු කළා ඒව සංවේදී කරගන්නවා. හරි ආශ්චර්යයි පින්වත්නි. ඊළඟ දේශනා කළ භාග්‍යතුන් වහන්සේ වේදනා භික්කවේ අනාත්තා. පින්වත් මහන් වේදනාව අනාත්මයි. දැන් කල්පනා කරලා බලන්න පින්වත්නි ඔබේ විඳපු සැප තියෙනවා. සමහරට ඒ සැප සමහර උදේ විඳපු යම් සැපයක් ඇති. ඇහැ ඔස්සේ, කන ඔස්සේ, නාසය ඔස්සේ, දිවකය මනස ඔස්සේ තමන් හිතින් විඳපු සතුටක් ඇති. හැබැයි දැන් මේ වෙනකොට නෑ ඒක. සමහර මේ වෙලාවේ ඔබ හිතේ දුකක් දුම්නසක් තියෙන බලවා. සමහර මේ දුක දුම්නසත් තව ටිකක් වෙලා හෙට උදේ වෙනකොට නැති වෙලා යනවා. ඉන්න මේ හිතේ හටගත්තු සතුට මෙසේ පවතිවා මෙසේ නොවේවා කියලා දිගටම තියාගන්න බෑ පින්වත්නි. දුකත් එහෙමයි. හිතේ හටගන්න දුකත් මෙසේ වේවා මෙසේ නොවේවා කියලා දිගටම තියාගන්න බෑ. හිතන වෙලාවට අයින් කරන්නත් බෑ. හිතේ හටගන්නවන සැපත් නැතුව දුකත් නැතුව උපේක්ෂා සහගත ස්වභාවය හිතන වෙලාවට අයින් කරන්නත් බෑ. හිතන වෙලාවට ලබා ගන්නත් බෑ. ඒ නිසා කියන කොහොමද? වේදනාව අනාත්මයි. දැන් බලන්න තමන්ගේ ජීවිතය තුළ උපදින විදීම් ආත්මද අනාත්මද පින්වත්නි? අනාත්මයි න ะ. දැන් තියෙන ධර්මයේ මුල් වෙලා යම් සතුටක් ඇති වෙලා තියෙනවා නම් පින්වත්නි සමහරට මේ හෝරාව අවසන් වෙද්දී ඒ සතුටත් ඉවරයි. කුමක් නිසාද? ওই සතුට පවතින්නේ ස්පර්ශයක් ප්‍රත්‍යේ කරුණු තුනක එකතු වීමක් නිසා. තමන්ගේ ආධ්‍යාත්මික ආයතනිකුත් බාහිර ආයතනිකුත් විඥානය කියන තුන එකතු වෙච්ච නිසා තමයි ওই සතුට පවතින්නේ. ওই දුක තියෙන්නේත් ඒ කරුණු තුන එකතුවක් නිසා. තමන්ගේ හිතේ තියෙන උපේක්ෂාව තියෙන්නේත් ඒ කරුණු තුන එකතුවක් නිසා. ඒ කරුණු තුන මොහොතින් මොහොත වෙනස් වෙනවා පින්වත්නි. වෙනස් වෙනකොට මොකද වෙන්නේ? ඒකත් වෙනස් වෙලා යනවා. එහෙනම් ආත්මද අනාත්මද? අනාත්මයි. ඊළඟ දේශනා කළ සංඥා භික්කවේ අනාත්තා. පින්වත් මහණනි හඳුන ගන්න දේවලුත් අනාත්මයි. හඳුන ගන්න දේවල් අනාත්මයි. ඒ කියන්නේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා පවත්වන්න බෑ. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා පවත්වන්න පුළුවන් නම් ආත්මයි. පවත්වන්න බැරි නිසා මොකද වෙන්නේ? අනාත්මයි. මොන බලන්න ඔබ කල්පනා කරලා බලන්න. සමහර ඔබේ ගෙදරට යම් මොනවා හරි බඩු බාහිර ආදී කියන අලුතෙන්ම සල්ලි දීලා බලද්දී ඒ දිහා බලද්දී හිතට ප්‍රියමනාපයි.
සමහරට ඒ තැන් වල යනකොට හොරෙන් බලත් යනවා සමහර විට. ඒතර බලන්නකො මාසයක් දෙකක් අවුරුද්දක් 3ක් විතර යනකොට මොකද වෙන්නේ? ඕක කිලිටි වෙලා අවපහ ගැන්නිලා ඒ ස්වභාවයටපත් වෙන බලන්න දැන් හඳුනා ගැනීමට මොකක්ද වෙලා තියෙන්නේ? හඳුනා ගැනීම වෙනස් වෙලා පින්වත්නි. දැන් උදේ පාන්දර අපි නාලා කියලා අපි කොණ්ඩේ පීරලා සමහරට මේකප් එකක් දාලා බොහොම ලස්සන ප්‍රියමනාප ඇඳුමක් ඇඳගෙන ඕන් ඉන්නෝ. කණ්ණාඩිය ගාවට ගියන් එන්න හිතෙන්නේ නැහැ. ඔන්න හඳුනාගත්තා. ඔන්න වැඩට ගිහිල්ලා එළියට ගිහිල්ලා ඕන් එනවා දැන් ඔන්න. අර මේකප් එකක් දිය වෙලා, දාඩියක් දාලා, මූණත් කළු වෙලා. මොකද වෙලා තියෙන සංඥාව? ස්පර්ශ වෙනස් වෙලා, සංඥා වෙනස් වෙලා පින්වත්නි. හඳුනා ගැනීම වෙනස් වෙලා. ඊතර කල්පනා කරලා බලන්න ඒ වගේම දැන් ඔබ පුංචි කාලේ ඔබේ රූපේ දිහා බලද්දි එක සංඥාවක්. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ සංඥා වෙනස් වෙලා. එහෙනම් මෙසේ වේවා මෙසේ නොවේවා කියලා පවත්වන්න බෑ. දැන් බලන්න කල්පනා කරලා සාමාන්‍යයෙන් ඔබට ඒ වගේම තමයි ඔබේ ජීවිතයේ මේ ඇහෙන් හඳුන ගන්න දේවල්, කනෙන් හඳුන ගන්න දේවල්, නාසයෙන් හඳුන ගන්න දේවල්, දිවෙන් කයෙන් මනසින් හඳුන ගන්න දේවල් චුට්ටක් බලන්න හොඳට අවධානය යොමු කළා. මොකද වෙන්නේ? මේ ප්‍රියමනාපව පවතිනවා. තව ටිකකින් අප්‍රියමනාප දෙයක් හඳුන ගන්න සිද්ධ වෙනවා. මොකද වෙලා තියෙන්නේ නේ? මෙසේ වේවා මෙසේ නොවේවා කියලා එකම තියාගන්න බෑ ඉතින්. එකම ස්වභාවයට ගෙයක් දොරක්වත් තියාගන්න බෑනේ. ගෙවල් දොරවල් මුල් කාලේ හැදුවට පස්සේ ෆොටෝ ගහනවා. සමහරලාට එහෙම කරනව නේද? සමහරට වෙඩින් ෆොටෝ ගහලා අපි ලොකු රාමු කරලා ඇල්බම් හදලා අපි තියාගෙන ඉන්නවා. ඔන්න අපි දැන් ගෘහ ජීවිතය ගත කරන අවුරුද්දක් දෙකක් තුනක් ඕන් යනවා. යනකොට මොකද වෙන්නේ? අර වෙඩින් ෆොටෝ එකේ හිටපු අපි දැනුයි මොකද වෙලා තියෙන්නේ? හොත්පසින් ඒ සංඥා වෙනස්. මිරිඟුවක් වගේ. මිරිඟුවේ ස්වභාවය මොකද්ද? අපිට ඈතින් පේන වතුර තියෙනවා කියලාම හිතෙනවා. අනේ ළඟට ගිහින් බලනකොට වතුර නැහැ. ඒ වගේ තමයි අපි ලස්සනට ඇඳුම් ඇඳලා මේ බොහොම ප්‍රියමනා ෆොටෝ ගහලා අපි හිතන මේව හැමදාම මේ විදිහට තියෙයි කියලා. නෑ පින්වත්නි. අවුරුදු 2-3ක් යනකොට ඒ ප්‍රියමනාප ස්වභාවය ගෙවල් දොරවල් වල ප්‍රියමනාප ස්වභාවය නැතිලා යනවා. ගේන බඩු මුට්ටු වල ප්‍රියමනාප ස්වභාවය නැතිලා යනවා. තමන්ගේ රූපසපුවේ ගත්ත ප්‍රියමනාප ස්වභාවය නැතිලා යනවා. දරුවන්ගේ ප්‍රියමනාපේ රූපසපුව ගත්තත් වෙනස් වෙලා යනවා. බාහිර ලෝකේ හඳුන ගන්න දේවල් ගත්ත මේ සියල්ලම වෙනස් වී යනවා පින්වත්නි. දැන් ගම්බදින්න කට්ටිය ගලපන තමන්ගේ ගම මීට වසර 20කට ඉස්සෙල්ලා සිහි කරලා බලන්න. ඒ හඳුනා ගැනීමයි දැන් හඳුනා ගැනීමයි සමානයිද? වෙනස්. මේ කාලගුණේ වෙනස් වෙලා යනවා. මේ සීතල, මේ රස්නේ, මේ ගිනි ගහනවුව මේව වෙනස් වෙනවා පින්වත්නි. බලන්න මේ සංඥා කොච්චර වේගෙන් වෙනස් වෙනවද පින්වත්නි. කෑම ටිකක් ගත්තොත් බලන්න කන්නටගෙන විනාඩියක් වෙන තප්පරයක් පාසා දිවට සංවේදී වෙන රස වෙනස් වෙලා යනවා. එහෙමයි තියෙන්නේ පින්වත්නි. එහෙනම් මේ සංඥාව හඳුන ගන්න දේවල් මෙසේ වේවා කියලා මෙසේ නොවේවා කියලා ලබන්න බැරි නිසා හඳුන ගන්න දේවල් ඔබම හිතලා බලන්න ආත්මද අනාත්මද කියලා බලන්න. ආත්මයි අනාත්මයි පින්වත්නි. එහෙනම් මේ අනාත්ම දෙයකට අනාත්ම දෙය ගැන තමන්ගේ හිතේ අනාත්මයි කියලා හදපු ලොකු වැටහීමක් නැත්තම් ඒ අනාත්ම දෙයත් එක්ක අපි එකතු වෙනකොට මොකද වෙන්නේ? අපේ හිත ගැට ගැහෙනවා පින්වත්නි. බැඳෙනවා. ඒකට තමයි කියන්නේ සංඥා උපාදානය කියලා කියන්නේ. සංඥාව කියන එක තේරුම් ගන්න, උපාදානය කියන එක තේරුම් ගන්න, ස්කන්ධ කියන එක තේරුම් ගන්න. ඒතර මේ හඳුන ගන්න දේවල් ගත්තොත් එහෙම සමහර හඳුන ගන්න දේවල් අපි පැනවීමක් අපේ හිතේ තියෙන මේක මගේ ඒවා. සමහර දේවල් ගැන තියෙන මේක අනුන්ගේ ඒවා. ඒකට කියනවා අජ්ජත්තම්වා බහිද්ධාවා. සමහර දේවල් තියෙන ගොරෝසු හඳුන ගන්න දේවල් තියෙනවා. සමහර සිවුම් හඳුන ගන්න දේවල් තියෙනවා. ඔය විදිහට ඔය කුමනාකාරයේ හඳුනා ගැනීමක් වුණත් පින්වත් මොකද වෙන්නේ? තමන්ගේ වසඟ පවත්වන්න බෑ. ඒක ස්පර්ශයකින් පවතින පින්වත්නි. ස්පර්ශය වෙනස් වෙනකොට හඳුන ගන්න දේවල් වෙනස් වෙලා යනවා පින්වත්නි. හරි ආශ්චර්යයි රූපය ගැන මෙහිම අවබෝධයක් හිතේ ඇති කරගන්න පුළුවන් නම්. විදීම් ගැන මේ විදිහට හිතේ අනාත්මයි කියලා හොඳ අවබෝධයක් හිතේ හොඳට තියෙනවා නම්
හඳුන ගන්න දේවල් පිළිබඳ මේව අනාත්මයි කියලා තමන්ගේ හිතේ අවබෝධයක් තියෙනවා නම් කොතරම් නොයල්ුණු ජීවිතයක් අපිට ගත කරන්න පුළුවන්ද පින්වත්නි. එනම් මේ හිත හැමතිස්සෙම සංසිඳලා තියෙවි. ඒ අවබෝධය හැමතිස්සෙම හිතේ ඉස්මතු වෙලා තියෙනවා නම් මොකද වෙන්නේ? සංසිඳීමයි තියෙන හිතේ හැමතිස්සෙම. එනම් මේ අනිත්‍ය අනාත්ම අවබෝධ වුණා කියලා ගෙවල් කඩාකප්පල් වෙන්නේ නැහැ පින්වත්නි. තමන්ගේ ජීවිත කඩාකප්පල් වෙන්නේ නැහැ. මේ මහ පොළොව උඩ රාග දේශ මොහ පීඩාවෙන් ගිනිගත්තු ජීවිත අතර නිවුණු සිසිල්ලුණු ජීවිතයක් බවට පත් වෙන ආන්ගේ ජීවිතේ පමණයි පින්වත්නි. නිවුණු සිසිල්ලුණු ජීවිත. හරි ආශ්චර්යයි. ඒ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය නම් ආශ්චර්යයි පින්වත්නි. බුදුම ආශ්චර්යයි. ඊළඟ කල්පනා කරලා බලන්න පින්වත්නි ඔබේ හිත දිහා. විලාවකට අපි ඇහෙන් දැකපු දෙයක් ඇඳුමක් එහෙම නැත්නම් කෑමක් බීමක් ඔන්න හිත හිතා සතුටු වෙවි ඉන්නවා. තව ටිකකින් ඒක හිතින් අතහැරෙනවා. ඊළඟට එනවා කවුරු කෙනෙක් මොන හරි දෙයක් රවපු එකක් බැනපු එකක් මතක් වෙනවා. ඊට පස්සේ හිතින් බැන ඉන්නවා. තව ටිකක් වෙලා. ඒකත් එක්ක ගත කරනවා. තව ටිකකින් ඒකත් වෙනස් වෙලා යනවා. ලස්සන ගෙයක් දැක්කනම් ඔන්න හිතින් ඊට පස්සේ ලස්සන ගෙයක් හදා තව ටිකක් වෙලා ඉන්නවා. තව ටිකක් වෙලා ගියන් ඒකත් ඉවරයි. ඒ කිසි සංස්කාරයක් තමන්ගේ වසඟේ පවත්වන්න බෑ. එහෙම නේද? තව ටිකකින් ඔන්න හිතින් පෙම් කරනවා. තව ටිකකින් මොකද වෙන්නේ? පෙම් කරපු කෙනත් එක්කම දබර කරගන්නවා. තව ටිකකින් පෙම් කරපු කෙනත් එක්ක කසාද බඳිනවා. ඊට පස්සේ ඔන්න ඒකත් අතහැරලා යනවා. ළමයිත් එක්ක හිතින් සතුටු වෙනවා. මොනුපුරොත් එක්ක හිතින් සතුටු වෙනවා. ඒකත් හිතින් අතහැරලා යනවා. වෙන්නේ නැද්ද පින්වත්නි ඔවා? සමහරට හිතින් රට යනවා. හිතින් රැකියා කරනවා. අම්මෝ මේ හිතනම් පුදුම දෙයක් පින්වත්නි. ඒ හිතේ උපදින සංස්කාර උපදිනවා පවතිනවා නැති වෙලා යනවා. මෙහිම අපි හිතේ හටගන්න සංස්කාර ගැන අපිට මේක බලන්න මෙසේ වේවා මෙසේ නොවේවා කියලා පවත්වන්න පුළුවන්ද බලන්න. ඒ තරහ සිතීරි ටිකක් ආවට පස්සේ අනේ දැන් නම් තරහ සිතීරි ටික හිතින් නැති වෙලා යනවා නම් හොඳයි කියලා හිතනවා. හිතන්න නම් පුළුවන් නැති වෙන්නේ නැහැ. ආසාවල් සහිත හිතීලි ආවට පස්සේ අනේ මේව නැති වෙලා යනවා නම් හොඳයි කියලා හිතන්න පුළුවන්. ලේසියෙන් නැති වෙන්නේ නැහැ පින්වත්නි. බලන්න බුදුරජාණන් වහන්සේ පංචවග්ගී භික්ෂුන් වහන්සේලාට සිහි කැඳවල දෙන දේවල් පින්වත්නි හරි ආශ්චර්යයි. මෙහිම සිහි කැඳවල දෙද්දී ඒ භික්ෂුන් වහන්සේලාගේ හිතේ මේ වගේ අර්ථයන් සංවේදී වෙන්න ගත්තා. ඒ දහම් පරයයන් සංවේදී වුණා. ඊළඟට කල්පනා කරලා බලන්න පින්වත්නි විඥාණය මෙසේ වේවා මෙසේ නොවේවා කියලා පවත්වන්න බෑ කියනවා. එහෙන් පවත්වන්න පුළුවන් නම් විඥාණය අනාත්මයි. විඥාණය කියන්නේ කොහොමද පින්වත්නි? විඥාණය කියන්නේ අපි ඇහෙන් යම් දෙයක් දැනගන්නවා. ඇහෙන් දැනගනි රූප. ඒ දැනගන්න ස්වභාවයට කියන විඥාණය. කනේ යම් දෙයක් දැනගන්නවා නම් ඒ දැනගන්න ස්වභාවයට කියන කනේ විඥාණය. නාසයෙන් යම් දෙයක් දැනගන්නවා නම් ඒ දැනගන්න ස්වභාවයට කියන නාසයේ විඥාණය. දිවෙන් යම් දෙයක් දැනගන්නවා නම් ඒ දැනගන්න ස්වභාවයට කියන දිවේ විඥාණය. කයෙන් යම් දෙයක් දැනගන්නවා නම් ඒ දැනගන්න ස්වභාවයට කියන කයේ විඥාණය. මනසින් යම් දෙයක් දැනගන්නවා නම් ඒ දැනගන්න ස්වභාවයට කියන කුමක්ද? මනසේ විඥාණය. කල්පනා කරලා බලන්න එහෙන් දැනගන්න දේවල් හැමතිස්සෙම ඇහැට එකම දෙයක් දැනගන්න පුළුවන්ද බලන්න? බෑනේ පින්වත්නි. අපි යම් පැත්තකට S2 වෙනස් කරනවද? වෙනස් කරන සෑම මොහොතකම ඇහෙන් දැනගන්න දේවල් වෙනස් වෙවි යනවා පින්වත්නි. පින්වත්නි ඇහැට දැනගන්න දේවල් වෙනස් වෙන්නේ නැත්නම් අපිට පේන්නේ බලන පැස හැම පැත්තෙම පේන එකම දෙයයි. බලන හැම පැත්තෙම පේන එකම දේ විතරයි පේන්නේ. දැනගන්න දේවල් වෙනස් වෙන නිසා විවිධ දේවල් පේනවා. විවිධ දේවල් හඳුනා ගන්නවා. විවිධ විඳීම් විඳිනවා. විවිධ සිතුවිලි පහළ වෙනවා. නැද්ද බලන්න? එහෙනම් මේ දැනගන්න දේවල් ආත්මද අනාත්මද? අපි තුමු ලස්සන දෙයක් දැනගත්ත අපි ඇස් දෙකේ. අපිට පුළුවන් ද පැය 24 මේ දේ විතරක් ඇස් දෙකෙන් දැනගෙන ඉන්න බෑනේ. මොනවා හරි ක්‍රමයකින් මේ දේවල් නැති වෙලා යනවා පින්වත්නි. අපිට පුළුවන් ද අද ඕන හොද්දක් හදනවා. රස විඳිනවා. රස දැනගන්නවා. හෙටත් මේ රසම ඒ විදිහටම දැනගන්න පුළුවන්ද? බෑනේ පින්වත්නි. මේ දැනගන්න දේවල් මොහොතින් මොහොත වෙනස් වෙලා යනවා. ඒ නිසා ඒකට උපමාවක් කියනවා පින්වත් විඥාකාරයක් වගේ කියනවා.
හතරමං හන්දියක පෙන්වන විද්‍යාවක් වගේ. ඒ තරම් අමාරු එක තේරුම් ගන්න. හතරමං හන්දිය කරන විද්‍යාව පෙන්වනවා පින්වත් මේක විද්‍යාව කොහෙම වහන්න බෑනේ. හතර පැත්තේ මිනිස්සු ඉන්නවනේ. ඒකයි උපමාව ගන්න පින්වත්. හරි පුදුමයි බුදුරජාණන් වහන්සේගේ උපමාව පවා හරි ආශ්චර්යයි පින්වත්. දැන් හතරමං හන්දියක විද්‍යාව පෙන්වනකොට වටේට මිනිස්සු. කිසිම ආකාරයකින් රැවටීමක් පේන්න කරන්න බෑ එතකොට. ඒ වගේ තමයි ඒ තරම් සූක්ෂමයි මේ දැනගන්න ස්වභාවය තීරුම් ගන්නවා කියන එක. ඒ දැනගන්න ස්වභාවය උපදිනවා නැති වෙලා යනවා. උපදිනවා නැති වෙලා යනවා. ඔන්න ඇහෙන් රූපයක් දැනගන්න තව මොහොතක කනින් ශබ්දයක් දැනගන්න. තව මොහොතක දිවෙන් ශබ්දයක් දැනගන්න. තව මොහොතක කයින් පහසක් දැනගන්න. තප්පරෙන් තප්පරේ ඊටත් වඩා අඩු වෙලාවකින් වේගින් වෙනස් වෙලා යනවා. වේගින් වෙනස් වෙලා යනවා. පින්වත්නි මන්න භාගතුන දේශනා කළ පින්වත් මහන්නේ සිහි කළ බලන්න කිව්වා එන මේ දැනගන්න ස්වභාවය මෙසේ වේවා මෙසේ නොවේවා කියලා තමන්ගේ ජීවිත තුළ එකම දැනගැනීමක් ඇති කරගන්න පුළුවන්ද කියලා ඇහුවා. බෑ. ඉනි කරුණින්ම දැනගන්නකො පින්වත් මහන්නේ මේ දැනගන්න ස්වභාවය මෙසේ වේවා මෙසේ නොවේවා කියලා පවත්වන්න බෑ. ඒ නිසා මේ දැනගන්න ස්වභාවය තමන්ගේ ආත්මයෙන් තොරයි. තමන්ගේ වශයෙන් තොරයි. ඊළඟ රූපය තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි නම් වේදනාවක් තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි නම් හඳුනා ගැනීමත් තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි නම් තමන්ගේ හිතේ උපදින සිතිවිලිත් තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි නම් තමන් දැනගන්න දේවල් තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි නම් එහෙනම් මේ ජීවිතේ මම කියලා ගන්න එක සුදුසුද පින්වත්නි? මගේ කියලා ගන්න එක මේ හිත ඇතුලේ දෝංකාර දෙන මේ ස්වභාවයට රැවටෙන එක සුදුසු නෑ. ඒ කරුණෙන් වෙන්නේ මොකද වෙන්නේ? අපි තව ගැට ගැහි අපේ ජීවිත සසරට සකස් වෙන එක විතරයි වෙන්නේ පින්වත්නි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ওই ටික පැහැදිලි කළා මුලින්ම පින්වත්නි. දැන් අනාත්මය කියන සංඥාව හොඳට මේ භික්ෂුන් වහන්සේලා හිතේ ඉපදුනා. ඊළඟට අහනවා තංකින් මඤ්ඤත භික්කවේ රූපං නිච්ඡම් වා නිච්ඡම් වාති. ලස්සන ප්‍රශ්නයක් අහනවා. පින්වත් මහණනි දැන් ඔබම හොඳට ඔබේ රූපයට අවධානය යොමු කරන්න කිව්වා. අවධානය යොමු කරලා බලන්න කිව්වා ඔබේ පඨවි ධාතුව නිත්‍යකද්ද කියලා. කෙස්ලොම් නියපොතු දත් වෙනස් වෙන්නේ නැද්ද? පිත්තසෙම සැරව වෙනස් වෙන්නේ නැද්ද? තමන්ගේ ශරීරයේ තියෙන රශ්මි වෙනස් වෙන්නේ නැද්ද? තමන්ගේ ශරීරයේ තියෙන වායුව වෙනස් වෙන්නේ නැද්ද කියලා කියන්න කිව්වා. බැලුව අවධානය යොමු කළා. බලත් තේරුණා වෙනස් වෙනවා. ස්වාමීනි අනිත්‍යයි කිව්වා. දැන් මේ පොතට පෙළට එනකොට මේ එකක් ඉවරනකොට එකක් තිබ්බට පින්වත්නි එතනේ සිදුවීම කෙසේ සිදුවාද කියලා තේරුම් ගන්න ඉතින් එතනම ඉන්න ඕන. එහෙමයි තියෙන්නේ. ඒකට එකපාරට මේක දැන් අපි නම් වෙන්නේ පින්වත්නි රූපේ නිට්ටයද අනිත්‍යද කියලා අහුවම ඔබ අර කාලයත් තිස්සේ අහ පුරුද්දට කියනවා අනිත්‍යයි කියනවා. ඒක විමසලා කියන එකක් නෙමෙයි පින්වත්නි. ඒක අර කාලයත් තිස්සේ අහලා පුරුද්දට කියන එකක් ඒක. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා උත්තරේ දුන්නේ තමන්ගේ ශරීරයට අවධානය යොමු කළා බැලුවා මේ පඨවි ධාතු කේස්ලොම් නියපොද්දත් වෙනස් වෙනවා පිත්තසෙම සැරව කලින් කාලට වෙනස් වෙනවා වායු ධාතු වෙනස් වෙනවා ඒ වගේම තමන්ගේ ශරීර රශ්මි කලින් කාලට වෙනස් වෙනවා ආයෙනම් අනිත්‍යයි ස්වාමීනි අනිත්‍යයි කිව්වා ඊළඟට අහනවා පින්වත් මහණෙනි ඉතින් යම් පණ අනිච්චං යම් දෙයක් අනිත්‍ය වෙලා යනවනම් දුක්ඛං වාතං සුඛං වාතං අහනවා යම් දැන් බලන්න තමන්ගේ පඨවි ධාතුව හදිසියෙන් වෙනස් නැහිතන හෙම්බිරිසාව හැදෙනවා කියලා. හෙම්බිරිසාව හැදෙනවා කියන්නේ මොකක්ද පින්වත්නි? ආපෝ ධාතුව කිපෙනවා. ආපෝ ධාතුව කිපිලා මොකද වෙන්නේ? තමන්ගේ දැන් සුවසේ තියෙන අවකාශ ධාතු වලට ගලාගෙන එනවා. ගලාගෙන උඩ මොකද වෙන්නේ? නිකන් අපිට දැනෙන්නේ මොකක් වගේද නිකන්? මේකේ මහා නිකන් මේ මහා දෙයක් හිර වෙලා තියෙනවා වගේ දැනෙන්නේ නිකන්. ඔළුවේ කැක්කුමයි, නාහයවට කැක්කුමයි, මූණ කැක්කුමයි, බෙල්ල කැක්කුමයි මොකද වෙලා තියෙන්නේ? මේ පොඩ්ඩක් ආපෝ ධාතු වෙනස් වුණා වෙනස් වෙලා අවකාශ වලට ගලන්න ගත්තා ගලපු ගාම මොකද වෙන්නේ හිර කරපු වගේ නිකන් දැන් මම එච්චර ඕනේ ඔබේ S2 ඇතුළට ඇහි පිහැට්ටක් මේ ගියා කියලා හිතන්නකො දැන් ඇහැ ඇතුළේ නිකන් අලියෙක් ඉන්නවා වගේනේ දැනෙන්නේ එච්චර පීඩාකාරී බලන්න නම් එහෙනම් මේ ආපෝ පඨවි ආපෝ තේජෝ වායු ධාතු වෙනස් වෙනවා නම් ඒ වෙනස් වීම සැපද දුකද එහෙනම් අන්න
කල්පනා කරලා බැලුවා. කල්පනා කරලා බලලකුවා ස්වාමිනී දුකයි නේන්න. බුදුරජාණන් වහන්සේ ආනවා යම්පන අනිච්චං. ඉතින් පින්වත් මහන්නේ යමක් අනිත්‍ය නම් දුක්ඛං දුක නම් විපරිණාම ධම්මං. ඉතින් වෙනස් වීමකටත් පත් වෙනව නම් කල්ලන්නුතං සමනුපස්සිතුං. එහෙනම් පින්වත් මහන්නේ ඒ වෙනස් වෙනදී ඒ හේතු කරන දුකක් උපදිනදී ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති කියලා ගන්න එක සුදුසුද කියලා ඇහුවා. මේක මගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් කියලා ගන්න එක සුදුසුද කියලා ඇහුවා. ඇත්තටම බැලුවා භික්ෂුන් වහන්සේලා නෝනින් කල්පනා කළා. බලද්දි තේරුණා ඇත්තට මේ පඨවි ධාතු වෙනස් වෙනවනම් ආපෝ තේජෝ ධාතු වෙනස් වෙනවනම් ඒ වෙනස් වීම නිසා හිත දුකටත්පත් වෙනවනම් එහෙනම් මේක මම කියලා ගන්න එක වැඩක් නැහැ නේ. මගේ කියලා අරගත්තට වැඩක් නැහැ නේ. මගේ ආත්මය කියලා මේක මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා රැවටුණාට වැඩක් නැහැ නේ. වෙනස් වෙනවනේ ඒක. මම නම් මගේ ආත්මයක් කියලා එකක් තියෙනවා නම් ඒක වෙනස් නොවි එක විදිහටම තියාගන්න පුළුවන් වෙන්න බෑ. තමන් කැමති විදිහට තියාගන්න පුළුවන්කම තියෙන්න බෑ. නමුත් එහෙම තියාගන්න බෑ. ඇත්තටම ස්වාමීනි මම කියලා ගන්න එක සුදුසු නෑ කිව්වා. මගේ කියලා මගේ වසඟේ මේක තියාගන්න පුළුවන් කියලා ගන්න එක සුදුසු නෑ. නොහි තම්බන්තේ. කල්පනා කර පින්වත්නි ඔන්න ඔය විදිහට උත්තර දුන්නේ. දැන් මෙහෙම උත්තර තීරුම් අරගනිමින් පඨවි ධාතුව සංවේදී වෙලා ආපෝ ධාතුව සංවේදී වෙලා තේජෝ ධාතුව සංවේදී වෙලා වායෝ ධාතුව සංවේදී වෙලා ඒව අනිත්‍යයි කියලා සංවේදී වෙලා ඇත්තට මේක මගේ ආත්මය කියලා ගන්නවා කියලා සුදුසු නෑ කියලා සංවේදී වෙලා අන්නේ සංවේදී වීම තුළ වැඩෙන්නේ කොහොමද? ප්‍රඥාව. ප්‍රඥාවත් එක්ක දැන් ප්‍රඥාව ප්‍රමුඛ වෙලා හිතේ ඊළඟ උපදින මොකද්ද? ප්‍රීතිය ප්‍රමෝදය සංසිඳීම ඇති වෙනවා. අන්න එකට තමයි කියන්නේ පින්වත්නි විදර්ශනා පූර්වාංගම සමත කියලා. විදර්ශනාව ප්‍රකට වෙනවා ඒ හේතු කරගෙන හිත සංසිඳෙනවා. විදර්ශනා ප්‍රකට වෙනවා හිත සංසිඳෙනවා. විදර්ශනා ප්‍රකට වෙනවා හිත සංසිඳෙනවා. හිත සංසිඳෙනවා කියලා කියන්නේ මොකද්ද පින්වත්නි? රාගයෙන් හිත නිදහස් වෙවි යනවා. ද්වේෂයෙන් හිත ගැලවි යනවා. මෝහයෙන් හිත ගැලවි යන තමයි පින්වත්නි හිත සංසිඳීම ඇති වෙන්නේ. ඒතර විදර්ශනාව ටික වැඩි වෙලා ගියාම ප්‍රඥාවට සම්බන්ධ වෙනවා. ප්‍රඥාව වැඩි ගියාට පස්සේ පින්වත්නි ඒකට කියනවා පඤ්ඤා විමුක්ත කියලා. අපි අහලා තියෙනව නේද? චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය කියලා දෙකක්. රහතන් වහන්සේට ඇති වෙනවා කියලා. දැන් මේක වැඩෙන්නේ කොහොමද? විදර්ශනාවත් එක්ක ප්‍රඥා විමුක්තියට හිතට සකස් වෙනවා. ඊළඟට ඒකත් එක්ක හිත සංසිඳී රාගයේ දේශයේ මොහිත නිදහස් වෙනකොට මොකද වෙන්නේ? අන චේතෝ විමුක්තිය හිතේ වැඩි යනවා. අන්නේ දෙකට තමයි කියන්නේ පඤ්ඤා විමුක්ත චේතෝ විමුක්ත කියලා. රහතන් වහන්සේගේ මේ දෙක පරිපූර්ණ වෙනවා. හැබැයි අනිත් අවශේෂ මාර්ගඵලලාභී ශ්‍රාවකයන්ගේ මේ දෙක යම් ප්‍රමාණවල අඩුකම් තියෙනවා. මොකද මේ ප්‍රඥා විමුක්තියේ ප්‍රමාණයටයි පින්වත්නි චේතෝ විමුක්තිය සකස් වෙලා යන්නේ. ඒ අවබෝධයේ ප්‍රමාණයට තමයි තමන්ගේ හිතේ රාග දේශ මොහ නැති සිටින් තමන්ට ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ අනු වේදනා භික්කවේ නිච්ඡම් වා නිච්ඡම් වාති. පින්වත් මහණනි දැන් ඔබ හොඳට බලන්න කිව්වා. ඔබේ හිතේ සතුටක් ඇති වෙනකොට. ඒක දිගටම තියෙනවද කියලා ඇහුවා. නෑ ස්වාමීනි අනිත්‍යයි. දුකක් ඇති වුණාට පස්සේ දිගටම තියාගන්න පුළුවන්ද? බෑ ස්වාමීනි අනිත්‍යයි. උපේක්ෂාවක් ඇති වුණාට පස්සේ දිගටම හිතේ රඳව ගන්න පුළුවන්ද? බෑ අනිත්‍යයි. එහෙනම් පින්වත් මහණනි වේදනාව නිට්ටයද අනිත්‍යද? අනිත්‍ය ස්වාමීනි. ඒතර යමක් පින්වත් මහන්නේ අනිත්‍ය වෙනවනම් වෙනස් වෙනවනම් ඒක සැපද්ද දුකද්ද කියලා ඇහුවා. භික්ෂුන් වහන්සේලා කල්පනා කළා. ඇත්ත නේනම්. දැන් හිතේ තිබිච්ච සැපක් එකපාරට වෙනස් වෙලා ගියොත් ඒක ඊළඟට දුකක් බවට පත් වෙනවා. නැද්ද බලන්න? අන්න ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහන පින්වත් මහණේ යමක් අනිත්‍ය නම් සැපද්ද දුකද්ද? ස්වාමීනි දුකක් නේනම්. ඉතින් පින්වත් මහණේ යමක් අනිත්‍ය නම් දැන් මේ විඳීම කියන එක ඔබේ ජීවිතේ තියෙන එක. ඒතර ඒක අනිත්‍ය වෙලත් යනවනම් ඒ හේතු කරගෙන දුකත් ඇති වෙනවනම් එන ඒක මම කියලා ගන්න එක සුදුසුද? මගේ කියලා ගන්න එක සුදුසුද? මගේ වසඟේ තියාගන්න පුළුවන් කියලා රැවටෙන එක සුදුසුද කියලා අහන එක තමයි මෙතන අහන්න පින්වත්නි. අනේ ස්වාමීනි රැවටෙන එක සුදුසු නෑ. හරි පුදුමයි පින්වත්නි. ඊළඟට දැන් භාග්‍යතුන් වහන්සේ අහන පින්වත් මහන්නේ ඔබම කල්පනා කරලා බලන්න. ඔබ ඇහින් හඳුනගන්න රූප එක දිගටම තියාගන්න පුළුවන්ද? වෙනස් නොවි. බෑ ස්වාමීනි අනිත්‍යයි. කනෙන් හඳුනගන්න ශබ්ද
ස්වාමීන් එක දිගටම තියාගන්න බෑ අනිත්‍යයි. නාසයෙන් හඳුන ගන්න ගඳ සුවඳ අනිත්‍ය වෙලා යනවා. දිවෙන් හඳුන ගන්න රස එක දිගට තියාගන්න බෑ අනිත්‍යයි. කයෙන් හඳුන ගන්න පහස අනිත්‍ය වෙලා යනවා. මනසින් හඳුන ගන්න අරමුණු අනිත්‍ය වෙලා යනවා. ඉතින් පින්වත් මහණෙනි ඕ අනිත්‍ය වෙද්දි හිතට ඇති වෙන්නේ සතුටක්ද දුකක්ද? ඇත්තටම ස්වාමීනි මේ හඳුන ගන්න දේවල් වෙනස් වෙනකොට හිත ගිනි ගන්නවා. අනිත්‍ය මේ දුකක් ඇති වෙනවා. ඉතින් පින්වත් මහණෙනි හඳුන ගන්න දේවල් වෙනස් වෙලත් යනවනම් ඒ හේතු කරගෙන හිතේ දුකකුත් ඇති වෙනවනම් ඉතින් පින්වත් මහණෙනි මම කියලා රැවටෙන එක සුදුසුද කියලා ඇහුවා. මගේ කියලා රැවටෙන එක සුදුසුද කියලා ඇහුවා. මගේ ආත්මය කියලා මගේ වසඟ තියාගන්න පුළුවන් කියලා රැවටි ඉන්න එක සුදුසුද පින්වත් මහණෙනි? ස්වාමීනි සුදුසු නෑ කිව්වා. අවබෝධයෙන්ම මේ වචනේ පිට කරන්න පින්වත්නි. ආවට ගියාට නෙමෙයි. දැන් ඔබේ ජීවිතේ දිහත් ඔහොම තමයි නිදහසේ පුටුවක් උඩ වාඩි වෙලා ඉඳගෙන. ඇඳේ හාන්සිලා හරි කමන්නේ. ඔහොම හිත හිතා ඉන්න තමන්ගේ ජීවිතේ දිහා සරලව. හිත හිතා බලද්දි බැලු පසින් පේන්නේ කුමක්ද? අනිත්‍ය. බලන පස පේන්නේ කුමක්ද? දුක. බලන පස පේන්නේ රැවටීමක් තියෙන්නේ මම කියලා අරගෙන. මගේ කියලා අරගත්තු හැම මොහොතකම රැවටිලා දුකටපත් වෙනවා. වසඟි පවත්වන්න පුළුවන් කියලා හිතන්ගෙන රැවටිලා ඉන්න හැම මොහොතකම දුකටපත් වෙනවා. අනේ රහතන් වහන්සේලා මේ දුකින් ඈතර වෙලා වාසය කළා පින්වත්නි. ඒ හිත් ගිනි ගන්නෑ පින්වත්නි. ගිනි ගන්න ලෝකෙ ගිනි ගන්න නැති සිතින් වාසය කළා. දැවෙන ලෝකෙ සිහිල් වෙලා වාසය කළා. අනේ මේ ධර්ම දානයක ආශ්චර්ය පින්වත්නි. එහෙනම් මේ දෙව් මිනිස් ලෝකයා දැවෙන ලෝකේ නිවපු එකම ශාස්ත්‍රුන් වහන්සේ. පිච්චෙන ලෝකේ නිවපු එකම ධර්මයේ පින්වත්නි. ඊවන් ධර්මයක් මට දෙව් මිනිස් ලෝකයට දෙන්න වාග්ය උදා වුණා කියලා සතුටු වෙන්න සසරේ කල්ප ගානකට කරගන්න බැරි වෙච්ච දෙයක්. දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් තුළ රාග ගිනි උපද්දන්නේ නැති. ද්වේෂ මෝහ ගිනි උපද්දන්නේ නැති. සමහර මොහොතකට හරි සංසිදෙව්වත් සමහර වෙලට ලාමක කරුණක් මත පිහිටවල වෙන්නේ නැති. අවබෝධයේ උපද්ද දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් නිවන්න අපට කවදාවත් වාසනාව උදා වුණේ නැහැ. දැන් මේ මොහොත ඒකට අවස්ථාවක් කරගත්ත පින්වත්නි. ඒ නිසා මේ රැස් කරන පින සසර පුරා පිටිපස්සෙන් එනවා ඔබට අනුග්‍රහ පිණිස. අවබෝධයේ උපද්දමින් දෙව් මිනිස් ලෝකයාගේ හිතේ රාග දේශ මොහ ගිනි නිව්වාන සිසිල් කළානම් ඔබේ ජීවිත තුලත් රවට්ට නෙමෙයි ඔබේ හිත නිවන්නේ. අවබෝධයට පත් කර ඔබේ හිත නිවන පින්කමක් මේ ඔබ රැස් කරගන්න පින්වත්නි. ආශ්චර්යයි. ඊළඟ බුදුරජාණන් වහන්සේ ආනවා පින්වත් මහණිත ඊටු ටික අපිට දීර්ඝව කියන්න වෙලා නැහැ පින්වත්නි. ඉතින් අනාගතේ මම බලාපොරොත්තු වෙන පංච උපාදානස්කන්ධ ගැන දේශනා මාලාවක් කරන්න අපි එතකොට විස්තරයතු බලමු. මේක භාග්‍යතුන් වහන්සේගේ මට මෙතන උමනා වුණේ ආශ්චර්ය වූ ඒ සබ්බත්ගාමිනී පටිපදා යථා භූතං පජානාති කියන ਸਰවඥ නිත ගැන ඔබට උදාර පැහැදීමක් ඇති කරන්න මට උමනාව තිබුණේ මේ වෙලාවේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ පින්වත් මහණනි ඔබම හිතලා බලන්න. ඔබ වෙලාවකට හිතනවා රූප ගැන. ඒක නැති වෙලා යනවා. වෙලාවකට හිතනවා ශබ්ද ගැන. ඒක නැති වෙලා යනවා. වෙලාවකට හිතනවා ගඳ සුවඳ ගැන. එහෙනම් පින්වත් මහණනි මේ සංස්කාර කියන දේ නිට්ටයද අනිත්‍යද? ඇත්ත නේන ස්වාමීනි අනිත්‍යයි. පින්වත් මහණනි හිතපු සිටිවිලි වෙනස් වෙලා යනකොට ඔබේ හිතට ඇති වෙන සතුටද දුකද? ඇත්තටම ස්වාමීනි දුකක් ඇති වෙලා යනවා. එහෙනම් පින්වත් මහණනි මේ හිතන සිටිවිලිත් අනිත්‍ය නා. ඒව වෙනස් වෙදි හිත ගිනි ගන්නවා නම් දුකක් ඇති වෙනවා නම් ඉතින් පින්වත් මහණනි ඔබම හිතලා බලන්නකෝ. එහෙනම් මේ සංස්කාර අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට පත් වෙලා යනවනම් මම කියලා රැවටෙන එක සුදුසුද? මගේ කියලා රැවටෙන එක සුදුසුද? මගේ වසඟ මේව පවත්වන්න පුළුවන් කියලා රැවටෙන එක සුදුසුද? අනේ ස්වාමීනි සුදුසු නෑ කිව්වා. ඊළඟට අහනවා පින්වත් මහණෙනි මේ ඇහින් දැනගන්න දේවල් වෙනස් වෙනවද නැද්ද? අනේ ස්වාමීනි වෙනස් වෙනවා. කනින් දැනගන්න දේවල් ස්වාමීනි වෙනස් වෙලා යනවනේ මොහොතින් මොහොත. නාසයෙන් දිවෙන් කයෙන් මනසින් දැනගන්න දේවල් පින්වත් මහණනි වෙනස් වුණාද නැද්ද කියලා බලන්න කියනවා. දැන් ඔබ වුණා චුට්ටක් බලන්න පින්වත්නි. උදේ ඇහෙන් දැනගන්නපුවා දැන් වෙනස් වෙලා. එහෙමයි ඔබ දැන් ඔබේ ප්‍රඥාව අඩු නම් පින්වත්නි කාලපරාසි වැඩි කරගෙන හිතන්න. එහෙම වෙන්න ඕන. කාලපරාසි දැන් බලන්න දැන් අපි දැන් පුංචි කාලේ අපේ රූපයයි දැන් රූපයයි. කාලපරාසි වැඩි කරගෙන බලන්න. ප්‍රඥාව මදි නම් එහෙම කරන්න ඕන. ඊළඟ ප්‍රඥාව වැඩි කෙනාට තමයි මේ සෑම මොහොතකම වෙනස් වෙන රූපේ වෙනස් වීම හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ.
මේ මොහොතේ වෙනස් වෙන විඳීම හඳුනා ගන්නක පුළුවන්කම තියෙන ප්‍රඥාව වැඩි කෙනාට. ප්‍රඥාව අඩු කෙනා කාලපරාසි වැඩි කරගෙන සිහි කරන්න ඕන. උදේ මේ විදිහේ විඳීමක් වින්දා. දැන් මේ විඳීම වෙනස් වෙලානේ. උදේ මේ විදිහට හඳුනාගත්තා. දැන් මේ වෙනකොට හඳුනා ගැනීම වෙනස් වෙලානේ. උදේ මෙහෙම හිත හිටියා. දැන් හිත ඉන්නේ මෙහෙම දෙයක් නේ. උදේ මෙහෙම දේවල් ඇහෙන් කනින් මාසෙන් දිවෙන් කයින් මනසෙන් දැනගත්තා. දැන් දැනගන්නේ මේ වගේ දේවල් නේ. එහෙනම් වෙනස් වෙලානේ. එහෙනම් මේ විඥානේ අනිත්‍යයි. එහෙනම් යමක් අනිත්‍ය නම් අනිත්‍ය වෙලා යනකොට ඊළඟට බලන්න. දැන් උදේ අපි තුන් බස් හෝල්ඩ් එකට යනකොට කෙනෙක් hina වෙවි ඉන්නවා අපිත් එක්ක. ඊට පස්සේ අපි තුන් හැන්දෑවි. ඒකින අපිත් එක්ක ඔරෝගෙන ඉන්නවා. ඒ දැනගැනීම වෙනස් වෙලා. ඉතින් මේ වෙනස් වීමට අපේ හිත දුකටපත් වෙන්නේ නැද්ද? දුකටපත් වෙලා. බුදුරජාණන් වහන්සේ අහන පින්වත් මහණේ නම් මේ දැනගන්න දේවල් නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. එහෙනම් යමක් අනිත්‍ය වෙනකොට පින්වත් මහණේ හිතේ හටගන්නේ දුකද සැපද? ස්වාමීනි දුකක් හටගන්නවා. ඉතින් පින්වත් මහණනේ දැනගන්න දේ වෙනස් වෙනවා නම් වෙනස් වෙදී දුකකුත් ඇති වෙනවා නම් අන්‍ය ස්වභාවයකටපත් වෙනවා නම් ඉතින් පින්වත් මහණේ මේ දැනගන්න දේවල් ගැන මම කියලා රැවටෙන එක සුදුසුද? අනේ සුදුසු නෑ ස්වාමීනි. මගේ කියලා මගේ වසඟ තියාගන්න පුළුවන් කියලා රැවටි මුලා වෙවි මේකටම ඇබ්බැහි වෙලා මේකටම පොරකකා මේකම මේ රැක ගන්න මහන්සි ගන්න එක සුදුසුද? සුදුසු නෑ ස්වාමීනි. හරි පුදුමයි. බුදුරෙන් දේශනා කරන පින්වත් මහණේ ওই විදියටම හිතන්න. එහෙනම් මේ අතීතයේ තිබිච්ච රූපත් ওই විදියමයි කියලා හිතන්න කිව්වා. අනාගතේ වර්තමානයේ මේ තියෙන රූපෙත් ওই විදියමයි කියලා හිතන්නකෝ. අනාගතේ රූපයක් පැතුවොත් ඒ රූපෙට වෙන්නේත් ওই ටිකමයි. ඒ රූපේ නිසා ඇති වෙන්නේ දුකමයි කියලා. ওই ගලපලා බලන්නකෝ තුන් කාලෙටම. ඒ විතර නෙවෙයි පින්වත් මහන්නේ. අතීත අනාගත වර්තමාන රූපේ ගැනත් ඔහොම බලන්න කිව්වා. සියුම්යයි සලකන රූපයක් පතනවා අපි. ගොරෝසුයි කියලා සලකන රූපයක් පතනවා අපි. ওই රූපය තුල තියෙන්නේ කුමක්ද? ඔය ස්වභාවයමයි කියලා හිතන්නකෝ පින්වත් මහන්නේ. අවබෝධ කරගන්න කිව්වා. ඒ විතරක් නෙවෙයි පින්වත් මහන්නේ මේ ලෝකේ තියෙනවා කිව්වා හීන ප්‍රනීත රූප ලස්සන කැත රූප. ඒක කැත රූපයක් තියෙන කෙනා ලස්සන රූපයක් පතන්නේ ඒ රූපය තුල ඔහොම දෙයක් වෙන්නේ නැහැ කියලා හිතලා. එහෙනම් පින්වත් මහන්නේ පතන්න කිව්වා හිතලා බලන්න කිව්වා ලස්සන රූපය තුල තියෙන ওই ටික නම් එහෙනම් ওই වෙනස් වීම සිද්ධ වෙනවා. ඒත් එහෙනම් දුක තමයි තියෙන්නේ කියලා හිත ගලපලා බලන්න කිව්වා. එහෙනම් මේ ළඟ තියෙන රූපෙ දිහාත් දුර තියෙන රූපෙ දිහාත් එහෙනම් ඔය කියන්නේ රූපස්කන්ධය ගැනම ওই විදිහට විමස පින්වත් මහන්නේ හිත හිතා ඉන්න කිව්වා. අන්න එකට තමයි කියන්නේ කුමක්ද? අතීත අනාගත පච්චුප්පන්නානම්. අතීත අනාගත අතීතේ වේවා වර්තමානයේ වේවා අනාගතේ වේවා බාහිර වේවා සියුම් වේවා ආධ්‍යාත්මික වේවා ඕලාරික වේවා හීන වේවා ප්‍රනීත වේවා ළඟ වේවා දුර වේවා සබ්බන් රූපං සෑම රූපයක් තුළම තියෙන මේ ස්වභාවයන් නේතම්මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති මේවනම් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං යථාර්ථයක් විදිහටම සිහි කර බලන්න පින්වත් මහණිකෝ දකින්න කිව්වා. මේ විදිහටම දේශනා කළා විදීම් ගැනත් හඳුනා ගැනීම ගැනත් සංස්කාර ගැනත් විඥානය ගැනත් අතීත අනාගත වර්තමාන ඒ වගේම තමායයි සලකන බාහිරයයි සලකන සියුම්යයි සලකන ගුරුසුයයි සලකන හීන ප්‍රනීත සෑම පංච උපාදානස්කන්ධය දිහා බලන්න කිව්වා. මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා දක ගන්න ඕන කියලා කිව්වා. ඊළඟ දේශනා කරන පින්වත් මහන්නේ සුතවත් ආරි ශ්‍රාවකයා ওই විදියට දියුණු කරන ප්‍රඥාවෙන් දකිද්දී රූපය ගැන එයාගේ හිතේ අවබෝධයෙන් නොයල්ම ඇති වෙනවා කිව්වා. කලකිරීමක් ඇති වෙනවා කිව්වා. හිත නිදහස් වෙලා යනවා කිව්වා. ඔහොම බලනකොට විදීම් ගැන හඳුනා ගැනීම ගැන චේතනා ගැන විඥාන ගැන බලද්දී මොකද වෙන්නේ? ඒ කිසිම තැනක තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කිසි දෙයක් ගැන තමන්ගේ ආධ්‍යාත්මික හිතේ ඇල්මක් උපදින්නේ නැහැ කියලා පින්වත් මහන්නේ. කලකිරීමක්මයි කිව්ව ඇති වෙන්නේ. පින්වත්නි හරි ආශ්චර්යයි. ඉදම වූච භගවා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ආත්මනා පංචවග්ගියා බික්කු පංචවග්ගී භික්ෂුන් වහන්සේගේ සිස්සතන් සතුටටපත් වුණා. භගවතු භාසිතං අභිනන්දුන්ති භාග්‍යතුන් වහන්සේගේ මේ භාෂිතය සාදුකාර දීලා පිළිගත්තා.
ඉමස්මින්ච පන වේයාකරණස්මින් බඤ්ඤමානේ හරි ආශ්චර්යයි මේ වේයාකරණය පංච උපාදානස්කන්ධය නම් වූ මේ එකම දහම් පරියාය අනාත්ම වශයෙන්ුත් අනිත්‍ය වශයෙන්ුත් දුක් වශයෙන්ුත් ස්කන්ධ වශයෙන්ුත් නැවත නැවත විස්තර කළ දෙද්දි පින්වත්නි පංචවග්ගියානම් බික්ඛූණං අනුපාදාය ආසවේහි චිත්තානි විමුච්ඡින්සූති පංචවග්ගී භික්ෂුන් වහන්සේලගේ සිත් සතන් තුල රූපය ගැන යම් උපාදානයක් තිබ්බද නිරුද්ධ වුණා විඳින දේවල් ගැන යම් උපාදානයක් තිබ්බද යථාර්ථ විමසද්දී නිරුද්ධ වෙලා ගියා හඳුන ගන්න දේවල් ගැන තමන්ගේ හිතේ බන්ධනයක් තිබ්බද නිරුද්ධ වෙලා ගියා පහල කරන චේතනා ගැන යම් බන්ධනයක් තිබ්බද නිරුද්ධ වෙලා ගියා දැනගන්න දේවල් සම්බන්ධව තමන්ගේ හිතේ යම් උපාදානයක් තිබ්බද පින්වත්නි නිරුද්ධ වෙලා ගියා ආශ්චර්යයි දැන් බලන්න එන මේ ධර්ම ශ්‍රවණයේ ප්‍රීතියෙන් සොම්නසින් මනාකොට කන් යොමු කළ සිතින් අපි දීර්ඝ කාලයක් නැවත නැවත අහනකොට සමහර මුල් කාලේ පින්වත්නි අහද්දී යම් ප්‍රමාණික යම් පොඩි අපහසුතා ඇති වෙන්න පුළුවනි නමුත් බලන්න කාලයක් බණහනකොට එහෙම ඒ අපහසුතාව මොකද වෙන්නේ නැති වෙලා යනවා ටික. ඒ කියන්නේ මොකද වෙන්නේ? තමන් හිතේ විමුක්තායතන ගොඩ නැගලා තියෙන්නේ. විමුක්තායතන ගොඩ නැගලා තියෙන්නේ. දැන් බලන්න ඇස් සමහර අයගේ ඇස් පේන්නේ නැතුණාට පස්සේ ඇස් වල බෙහෙත් ගල්ල කාලයක් ඉන්නකොට මොකද වෙන්නේ? ඩිංග ඡායාව පෙනිපෙනී ගිහිල්ලා හොඳට ඇස් පේන්න පටන් ගන්නවා. ඇස් නැමැති ආයතනෙ උපදිනවා. ওই වගේ තමයි පින්වත්නි. එන මේ ධර්ම ශ්‍රවණය නම් කාරණේ දියුණු කරද්දී හිත කෙලෙසුන්ගෙන් නිදහස් කරන ආයතනයක් සකස් වෙනවා සත්‍යයි කියන්නේ කුමක් නිසාද? මේ බුදු නෙතින්ම දැකලා දේශනා කරපු නිසා. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම මේ විමුක්තියට පත් කරවන මේ ධර්ම ශ්‍රවණයෙන් උපදින ආයතනෙ උපදව ගන්නට මේ රැස් කරගත් උදාර පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දින සම්බුදු සිත කසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ බෝධිය අසල අම්බලන්වත්ත කහවත්ත යන ලිපිනේ පදිංචි අජිත් උපාලි විජේතුංග ආර්.එම්. අයේෂා සුභාෂිනී සහ කොරියාවේ සේවයේ නියුතු දුමින්ද කරුණාරත්න යන පින්වත් පිරිස ඒක රාශි වෙලා අද මේ උදාාර පින්කමක් ධර්ම දේශනාමය වශයෙන් සිද්ධ කළා. ඉතින් මේ රැස්වන උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයට මේ පින් අනුමෝදන් වේවා. සක්දෙවිඳුන් විස්කන් දෙව්පුතු විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට කියන සතරවරන් රජදරුවන් ඒ වගේම සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. බෝරජානන් වහන්සේලා ආරක්ෂා කරන සීල ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සීල දෙවිවරුන්ට ඒ වගේම මේ පුණ්‍ය භූමිය ආරක්ෂා කරන සීල දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා දිවියෝද උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මක විවර කළ දුන්නු ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේට මහමෙවුනා මහා විහාරයේ අනුශාසක කට්නේරී ධම්මදේව ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවනට ඒ වගේම විකාශන දායකත්වය වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ධර්ම අවබෝධය ලබන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය මේ පරලෝකීය කලල්ඇල්ල විදුහලේ ගුරු පියාණන් වන W.M. සෝමරත් මහත්මයාට, පැල්මඩුල්ලේ සේනාධිර ගුරු පියාණන්ට, බාල මහත්මයා නන්දසිරි කරුණාරත්න, සමරතුංග සෙනවිරත්න පියවරුන්ට සහ අනිල් ප්‍රියන්ත සොහොයුරාට මේ පින් අනුමෝදන් වේවා. ඔබ අප නමින් මේ පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න.
ඒ වගේම රැස්වුණු උදාර පුණ්‍ය සම්පත්තිය ඒ කහවත්ත ලිපිනේ පදිංචි අජිත් උපාලි විජේතුංග, ආරි මහේෂා සුභාෂිනී, කොරියාවේ සේවයේ නිතු දුමින්ද කරුණාරත්න කියන පින්වත් පිරිසට මේ පින් අනුමෝදන් වේවා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ලෝකවාසී සියලු දෙනාටමත් ශ්‍රද්ධා ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.